समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආකංකේයං චේ ගහපතයෝ උභෝජානිපතයෝ දිත්තේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායං ච අඤ්ඤමඤ්ඤං පස්සිතුං උභෝච අස්සු සමසද්ධා සමසීලා සමචාගා සමපඤ්ඤා තේ දිත්තේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සන්ති අභිසම්පරායං ච අඤ්ඤමඤ්ඤං පස්සන්ති සද්ධාවන්ත පින්තුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ශ්‍රී දේවී සිල්වා මෞතුමිය හෙවත් මාතික මාතා දසසිල් මෑණියන් වහන්සේ විසින් පින්කමේ ආරමුණ 2022 අගෝස්තු මාස 13 වැනි දිනට තමන්ගේ ස්වාමි පුරුෂයාණන් වන එච් මර්වින් සිල්වා මහතා මිය පරලෝ ගොස් වසර 12ක් සපිරීම නිමිත්තෙන් එතුමන්ට පුණ්‍යානුමෝදනා කරමින් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ඒ වගේම තමන්ට වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් ආදරණීය දෙමව්පියන් වූ HCF ගුණරත්න දෙපළටත් මර්වින් සිල්වා මහතාගේ දෙමව්පියන් වූ HA සිල්වා දෙපළටත් ඒ වගේම අවශේෂ සහෝදර ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමත් විශේෂයෙන් තමන්ට ගුරුහරුකම් ලබා දුන්නු මහා සංඝරත්නය සිහිපත් කරලා උන්වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සහ සෑම දිනාටම ආශිර්වාද කිරීමත් කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ මෑණියන් වහන්සේ විසින් අද ධර්මදේශනාව සඳහා මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ තරුණ දරුවන්ට හා විවාහ වී සිටින විවාහ වීමට අපේක්ෂා කරන සියලු දෙනාටම උතුම් ආදර්ශයක් ලබා දීම සඳහා නකුල මාතෘ නකුල පීතෘ කතා ප්‍රවෘත්තිය මූලික කොටගෙන අද ධර්මදේශනාව සිදු කරන හැටිය. එනිසා අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් නකුල පීතෘ නකුල මාතෘ දම්පතීන්ට දේශනා කරන ලද වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතේහි නකුල සමජීවී සූත්‍රයේ සඳහන් වෙන දේශනා පාඨය. මේ දේශනා පාඨය මූලික කොටගෙන තවත් නොඑක් තැන්වල බුදුරජාණන් වහන්සේ මේ නකුල පීතෘ නකුල මාතෘ දම්පතීන් මූලික කොටගෙන කරන ලද දේශනාවන් සම්බන්ධ කොටගෙන
ආදර්ශමත් යුග ජීවිතයක පවතින ගති ලක්ෂණ පිළිබඳව පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මාතික මාතා මෑණියන් වහන්සේ තමන්ට ලැබුණු ස්වාමි පුරුෂයාගේ ගුණ නිරන්තරයෙන් අගය කරන සත්පුරුෂ මව් කෙනෙක්. ඒ ස්වාමියාගෙන් තමන්ට සිදුණු යහපත, සේවය, ඒ වගේම එතුමාගෙන් ලෝකයට, සමාජයට, සම්බුද්ධ ශාසනයට සිද්ධ වුණු යහපත, සේවය, තමන්ගේ මව්පියන්ගෙන් තමන්ට සිදුණු සේවය නිරන්තරයෙන් කොතවේදීව අගය කරනවා එතුමිය විසින්. එපමණක් නෙමෙයි, ගිහි පැවිදි යම් කෙනෙකුගෙන් තමන්ට යම්කිසි ස්වල්ප මාත්‍ර හෝ උපකාරයක් ලැබුණා නම් සියලු කල්හි ඒ හැම කරුණක්ම බොහෝම කෘතවේදීව සිහිපත් කරන සත්පුරුෂ ගුණෙහි පිහිටා සිටින මව් කෙනෙක් තමයි මාතික මාතා මෑණියන් වහන්සේ. ඒ නිසා එතුමියට අවශ්‍යතාවය තියෙන්නේ ඒ තමන් ගිහි කල තමන්ගේ සැමියා සමග ආදරයෙන්, සෙනෙහසින් වගේම අන්‍යෝන්‍ය ගෞරවයෙන්, අන්‍යෝන්‍ය විශ්වාසයෙන්, අන්‍යෝන්‍ය කල්යාණ මිත්‍රත්වයෙන් තමන් ජීවිතය ගත කරමින් රටට, සම්බුද්ධ ශාසනයට, සමාජයට මෙහෙවර සිදු කළාසේ අන් හැම දිනාටමත් තම තමන්ගේ ජීවිත, තම තමන්ගේ යුග ජීවිත වාසනාවන්තව පවත්වන්නට මඟ පෙන්වන ආකාරයේ ධර්ම දේශනාවක් සිදු කරන්නටයි එතුමිය අපට ආරාධනා කළේ. ඉතින් ඒ සඳහා ඊටාම සුදුසු පසුබිම තමයි නකුල මාතෘ නකුල පීතෘ දම්පතීන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද කාරණා. මේ ශාසන ඉතිහාසයේහි ඊ타ත්ම ආදර්ශ සම්පන්න යුග ජීවිතයක් ගත කළ දම්පතීන් දෙදෙනෙක් හැටියට තමයි නකුල මාතෘ නකුල පීතෘ චරිත විශේෂයෙන් මතු කොට පෙන්වා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඒ දෙදෙනා හුදු රාග බන්ධනයකින් බැඳුණු කායික තෘප්තිය සඳහා පමණක් විවාහ ජීවිතේ පවත්වපු ලාමක චරිත දෙකක් නෙමෙයි. විවාහ සංස්ථාව තුළ ආදරය, සෙනෙහස වගේම ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරපු කල්යාණ මිත්‍රත්වයෙන් බිරිඳ සැමියාටත්, සැමියා බිරිඳටත් උපකාර කරමින් මෙලව යහපත සඳහා පමණක් නෙමෙයි, සසර යහපත සඳහා, විමුක්තිය සඳහා කැපවී ක්‍රියා කරපු ඊ타ත්ම ආදර්ශවත් යුග ජීවිතයක් තමයි මේ දෙදෙනා විසින් ගත කරන්නට යෙදුනේ. ඒ නිසා තමයි මේ ශාසන ඉතිහාසයේ ඒ දම්පතීන් දෙදෙනා යුග ජීවිත ගත කළ අය අතර ඊ타ත්ම ආදර්ශ සම්පන්න චරිත දෙකක් හැටියට මතු කොට දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනා මූලික කොටගෙන දේශනා කළ විවිධ සූත්‍ර දේශනා පවතිනවා. ඒ අතර අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ නකුල සමජීවී සූත්‍රයත්, ඒ වගේම අංගුත්තර නිකායේ චක්ක නිපාතේහි නකුල පිතු සූත්‍රයත් මේ යුග ජීවිතයේහි පවතින විශේෂත්වය මතු කරමින් කරන ලද දේශනා. ඒ නිසා මේ දේශනාවන් දෙක පාදක කොටගෙන තවත් ඒහා සම්බන්ධ කරුණු ගොනු කරගෙන අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නකුල සමජීවී සූත්‍රයේ සඳහන් වෙන දේශනා පාඩයක් අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ භග්ග ජනපදයේහි සුංසමාරගිරි නගරයේ ආසන්නයේ පැවති භේසකලා කියන මුව වනයේහි තථාගතයන් වහන්සේ වැඩ සිටි කාලයක දිනක් උන්වහන්සේ නකුල පීතෘ ගෘහපතිතුමාගේ නිවසට වැඩම කරන්නට යෙදුණා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේට ආසන පනවලා පාදෝවණය කරලා උන්වහන්සේ වඩා හිඳවලා වන්දනාමාන කරලා ආගිය තොරතුරු කතා බහ කරලා නකුල පීතෘ ගෘහපතිතුමා තමන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ විශේෂ කරුණක් බුදුරජාණන් වහන්සේ හමුවෙහි ප්‍රකාශ කළා. ඒ තමයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ නකුල මාතෘ ගෘහපතිනිය එහෙම නැත්නම් තමන්ගේ බිරිඳ තරුණ වයසේ භාර්යාවක් හැටියට තමන්ගේ නිවසට කැඳාගෙන ආපු තැන් පටන් මේ දක්වාම ඇය කෙරෙහි පැවතුණු සෙනෙහස වගේම විශ්වාසය
කිසිදාක Taman කඩ කරලා නැහැ. ඒ වගේම Tamanගේ මනසේ ඒ Tamanගේ බිරිඳ පිළිබඳව තියෙන විශ්වාසය සෙනෙහස කොතෙක්ද කියනවා නම් සිතුවිල්ලකින්වත් ඇය ඉක්මවා යන්නට Taman සිතලා නැහැ. ඒ කියන්නේ වෙනත් කාන්තාවක් ඇසුරු කරන්නට සිතුවිල්ලකින්වත් මේ නකුල පීතෘ ගෘහපතිතුමා කල්පනා කරලා නැහැ. ඒ නිසා ස්වාමීනි කායික වශයෙන් ඇය ඉක්මවා අනාචාරයෙහි යෙදෙනවා කියන එක කොහෙත්ම සිද්ධ වෙන්නට ඉඩක් නැහැ. මම සිතුවිල්ලකින්වත් ඇයව ඉක්මවා කටයුතු කරලා නැහැ. ඒ නිසා ස්වාමීනි මම කැමති මතු භවයේහි ප්‍රියශීලීව ඇය දකින්නට මුණ ගැහෙන්නට. මේ කාරණය සිහිපත් කළාම නකුල මාතෘ ගෘහපතිනියත් එතනට පැමිණිලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා එයත් මේ ප්‍රකාශනයම කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම තරුණියක් හැටියට මේ නකුල පීතෘ ගෘහපතිතුමාගේ භාර්යාව හැටියට මේ නිවසට කැඳාගෙන ආපු දවස යම් දිනයක්ද එදා පටන් අද දක්වාම මට එතුමන් කෙරෙහි පැවතුණු සෙනෙහස විශ්වාසය කවදාවත් paludu වෙලා නැහැ. මම සිහිනයකින්වත් එතුමන් ඉක්මවා වෙනත් පුරුෂයෙක් ප්‍රාර්ථනා කරලා නැහැ. ඉතින් කායික වශයෙන් එතුමන් ඉක්මවා අනාචාරයේදීමක් ගැන කියනම කවරේද? ස්වාමීනි මම මේ ජීවිතේ වගේම මතු භවයේ එතුමන් හමු වෙන්නට ප්‍රියශීලීව දකින්නට කැමතියි කියලා එතුමියත් ප්‍රකාශ කරන්නට යෙදුණා. දැන් පින්නතුනේ තථාගතයන් වහන්සේ කියන්නේ මේ ලෝකයේහි සුවිශේෂ චරිතයක් නෛෂ්කාම්‍ය පිළිබඳව කියන්නේ කාමයන්ගේ නික්මීම පිළිබඳව සසර ගමන නිමා කිරීම පිළිබඳව බන්ධන ලෙහා දැමීම පිළිබඳව බැඳීම් දුරු කිරීම පිළිබඳව දහම් දේශන සුවිශේෂ ශාස්ත්‍රවරයන්න් වහන්සේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් මේ බැඳීම් ලෙහන්නට දේශනා කරන ශාස්ත්‍රවරයන්න් වහන්සේ ඉදිරිපස කාමයන්ගෙන් නික්මෙන්නට අනුශාසනා කරන තථාගතයන් වහන්සේ ඉදිරිපිට තමයි මේ නකුල මාතෘ නකුල පීතෘ දම්පතීන් දෙදෙනා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ පවතින අන්‍යෝන්‍ය විශ්වාසය අන්‍යෝන්‍ය බැඳීම පමණක් නෙමෙයි මතු සසරෙහි ප්‍රියශීලීව දකින්න හමු වෙන්නට කැමැති බව මේ ප්‍රකාශ කරන්නේ. තථාගතයන් වහන්සේ මේ ප්‍රකාශනය ඊටාම අගය කොට සලකනවා. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකට නිග්‍රහ කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ එහිදී දේශනා කරනවා අප විසින් අද ධර්ම දේශනාවට මාතෘකා කළ දේශනා පාඨය ආකංකේයුං චේ ගහපතයෝ උභෝ ජානිපතයෝ දිත්තේචේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අபிසම්පරායං ච අඤ්ඤමඤ්ඤං පස්සිතුං උභෝච අස්සු සම සද්ධා සම සීලා සම චාගා සම පඤ්ඤා තේ දිත්තේචේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සන්ති අபிසම්පරායං ච අඤ්ඤමඤ්ඤං පස්සං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිතුමනි යම්කිසි අඹුසැමි යුවලක් මේ ජීවිතයේ ඔවුනොවුන් ප්‍රියමනාපව දකින්නට කැමති නම් මතු භවයේ ඔවුනොවුන් ප්‍රියමනාපව දකින්නට ඇසුරු කරන්නට කැමති නම් ඒ දෙදෙනා විසින් මෙන්න මේ ගුණාංග මත පිහිටා ක්‍රියා කළ යුතුයි. මොනවද ඒ ගුණාංග? සද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් දෙදෙනාම සම තත්ත්වයේ පවතින්නට උත්සාහවත් විය යුතුයි. සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා කියන මේ ගුණාංග ඇති කරගන්නට උනන්දු විය යුතුයි. යම්කිසි කෙනෙක් සතුව එහෙම නැත්නම් යම්කිසි අඹුසැමි යුවලක් සතුව සද්ධාවෙන් සමාන බව, සීලෙන් සමාන බව, ත්‍යාගයෙන් සමාන බව, ප්‍රඥාවෙන් සමාන බව පවතිනවා නම් ඔවුන් මේ ජීවිතයේත් අන්‍යෝන්‍යව ප්‍රියශීලීව ඔවුනොවුන් දකිනවා ඇසුරු කරනවා මතු භවයේහි ඔවුනොවුන් ප්‍රියශීලීව දකින්නට ඇසුරු කරන්නට සුදුසුකම් ලබනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ දේශනාව සිද්ධ කරලා තථාගතයන් වහන්සේ නැවත විහාරයට වැඩම කරලා භික්ෂූන් වහන්සේලා ඒකරාශී කරලා භික්ෂූන් වහන්සේලාටත් මේ අනුශාසනාව කරනවා මහණෙනි යම් අඹුසැමි යුවලක් මෙලවත් පරලවත් ඔවුනොවුන්ට ප්‍රියශීලීව දකින්නට හමු වෙන්නට කැමති වෙනවා නම්
සද්ධාවෙන් සමානව, සීලයෙන් සමානව, ත්‍යාගයෙන් සමානව, ප්‍රඥාවෙන් සමානව ක්‍රියා කිරීමෙන් ඔවුනොවුන්ට ඒ ඔවුනොවුන්ගේ බලාපොරොත්තුව ප්‍රාර්ථනාව සඵල කරගන්නට පුළුවන් වෙනවයි කියලා තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාටත් අනුශාසනා කළා. ඒ මොකද භික්ෂූන් වහන්සේලා ගම් දනව් සැරිසරමින් මහ ජනතාවට මෙලව යහපත පිණිසත් පරලොව යහපත පිණිසත් විමුක්තිය පිණිසත් අනුශාසනා කරනවා. ඒ කරන අනුශාසනාවන්හිදී මහජනයාට නිවන පිළිබඳව පමණක් නෙමේ ලෞකික ජීවිතයත් අර්ථ සම්පන්නව කල්යාණ මිත්‍රත්වයෙන් නිවන් දකින තෙක් අන්‍යෝන්‍ය සහයෝගයෙන් ගුණධම් වඩන්නට මඟ කියා දීම අවශ්‍යයි. අන්න ඒ සඳහා තමයි තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් මේ කාරණය දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ නකුල මාතෘ නකුල පීතෘ දම්පතීන් දෙදෙනාට එහෙම නැත්නම් මේ අඹුසැමි දෙදෙනාට මේ දේශනා කළ කාරණය කුමක්ද? කල්යාණ මිත්‍රයන් තුල පැවතිය යුතු ගුණාංග 4 තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී ඔවුනොවුන් අතර සමාන තත්ත්වෙන් පවත්වා ගත යුතු හැටියට දේශනා කරන්නේ. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද කියලා පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ මේ කරුණු 4 තමයි දේශනා කරන්නේ. සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන ගුණාංග වලින් තමනුත් යුක්ත වෙමින් අන් අයටත් ඒ සඳහා මඟ පෙන්වන අනුශාසනා කරන අන් අයත් එතැනට යොමු කරන තැනැත්තා තමයි කල්යාණ මිත්‍රයා වෙන්නේ. එහෙමනම් බිරිඳ සැමියාට කල්යාණ මිත්‍රයෙක් විය යුතුයි, සැමියා බිරිඳට කල්යාණ මිත්‍රයෙක් විය යුතුයි. එහෙම කල්යාණ මිත්‍රයෙක් වෙන්නට නම් සද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්නට ඕන. ඉතින් දෙදෙනාම දෙදෙනාට කල්යාණ මිතුරන් වෙන්නට නම් දෙදෙනා තුලම මේ ගුණාංග සමානව පිහිටා තිබීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසායි සද්ධාවෙන් සමාන වීම, සීලයෙන් සමාන වීම, ත්‍යාගයෙන් සමාන වීම සහ ප්‍රඥාවෙන් සමාන වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහිදී අවධාරණය කරන්නේ. දැන් වර්තමානයේ අපි දකිනවා සමහර විවාහ සංස්ථාවන්, විවාහ ජීවිත, පෞල් ජීවිත අරගෙන බැලුවහම එය විවාහ දිවියට එළඹෙන්නේ බොහෝ බලාපොරොත්තු ඇති කරගෙන ආදරයෙන්, සෙනෙහසෙන්, සතුටින් දියුණුවෙන් දියුණුවටපත් වෙමින් කටයුතු කරන්න අපේක්ෂා කරගෙන තමයි බොහෝ දෙනා විවාහ ජීවිතයට පැමිණෙන්නේ. නමුත් හුඟක් දෙනා විවාහ වෙලා දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට වසර කිහිපයක් ගත වෙනකොට ඒ ඔවුනොවුන්ට කල්යාණ මිත්‍රයින් හැටියට සහයෝගයෙන් ගුණධම් වඩනවා වෙනුවට එකිනෙකාගේ පවතින දුර්වලකම් අඩුපාඩු නැවත නැවත මතු කරමින් ඒවාට නිග්‍රහ කරමින් Taman හුවා දක්වමින් අනුන් හෙලා දක්වමින් නිතරම ඒ පෞල් සංස්ථාව තුළ ගැටුම් ඇති කරගන්නා ස්වභාවයක් වර්තමානයේ බොහෝ කොට ප්‍රකටව පෙනෙනවා. හැම පෞල් ජීවිතයකම නෙවෙයි බොහෝ පෞල් ජීවිතවල මේ తත්වය උද්ගත වෙනවා පෙනෙනවා. ඒකට හේතුව තමයි විවාහ ජීවිතය කුමක් සඳහාද කියලා નિවරදිව වටහාගෙන ක්‍රියාත්මක නොවීම. අද බොහෝ දෙනාගේ විවාහ ජීවිතය වර්තමානයේ වන විට පොදු රාගික ආස්වාදයක් සඳහා කායික වශයෙන් ඔවුනොවුන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්, සරාගී සම්බන්ධතාවයක් සඳහා පමණක් සීමා වෙච්ච ඊටාම පටු ලාමක තත්වයකට ඇද වැටි පවතිනවායි කියලා කිව්වොත් නිවැරදි. ඉන් ඔබට ගියපු පෞල් සංස්ථාවක් හැටියට අපි අඹුසැමියන් හැටියට, මව්පියන් හැටියට සමාජයට ආදර්ශයක් සපයන්නට ඕන, සත්පුරුෂ දරු ප්‍රජාවක් සමාජයට දායාද කරන්නට ඕන. අනාගත පරපුර බිහි වෙන්නේ අපෙනුයි. ඒ නිසා ඒ වගකීම, ඒ භූමිකාව નિවරදිව අපි පවත්වන්නට ඕන කියන මේ අවබෝධය ඇතිව විවාහ සංස්ථාව පවත්වන අය සමාජයේ ඉතාමත්ම විරල වෙමින් පවතී. සරලවම කිව්වොත් අර සතා සිව්පාවා අන්‍යෝන්‍ය වශයෙන් තමන්ගේ රාගය සන්තුෂ්ත කරගන්නට, කායික අවශ්‍යතාවයන් තෘප්තිමත් කරගන්නට අන්‍යෝන්‍යව එකතු වෙන්නේ යම්සේද අන්න ඒ මට්ටමට අනුක්‍රමයෙන් මනුස්ස සමාජය පරිහානියටපත් වෙමින් පවතී. ඉතින් ඒ නිසා ඊබඳු වාතාවරණයක් පවතින මේ කාලවකවානුවේ මේ ආදර්ශ සම්පන්න පෞල් ජීවිතයක් පවත්වන්නේ කොහොමද?
ඒ ආදර්ශ සම්පන්න පෞල් සංස්ථාවක තිබිය යුතු ගති ලක්ෂණ මොනවද කියලා මතු කිරීම, කතා කිරීම, සාකච්ඡා කිරීම, ඒ පිළිබඳව උනන්දු වීම තව යම් කලක් මේ සමාජය මනුෂ්‍ය ගුණධර්ම ඇතුව සදාචාර සම්පන්නව පවත්වන්නට විශේෂයෙන්ම උපකාරවත් වෙනවා. ඒ නිසායි අපි මුලින්ම සිහිපත් කළේ මේ මාතෘකාව වර්තමාන සමාජයට අතිශයින්ම වැදගත් වෙනවයි කියන බව. එතකොට බුදුරජාණන් වහන්සේ විවාහ ජීවිතය පිළිබඳව නොයෙකුත් සූත්‍ර දේශනාවල කරුණු දක්වලා තියෙනවා. ඒ සියලුම කාරණා එකට එකතු කරලා බැලුවොත් අවම වශයෙන් විවාහ ජීවිතයක මූලික අරමුණු හතරක්වත් ඇතිව ඒ අරමුණු හතර සාර්ථක කරගන්නට අඹුසැමියන් හැටියට ක්‍රියාත්මක විය යුතු වෙනවා. මොනවද ඒ කාරණා හතර? පළමු කාරණය තමයි ධාර්මිකව ලබන කායික මානසික තෘප්තිය. විවාහ සංස්ථාවේ ප්‍රධානම කරුණක් තමයි කායිකවත් මානසිකවත් අඹුසැමියන් තෘප්තිමත්ව ජීවත් වීම. නමුත් ඒ තෘප්තිය ධාර්මිකව ලබන්නට ඕන. ඒක අධාර්මික විදිහට Tamanගේ බිරිඳ ඉක්මවා යමින්, Tamanගේ සැමියා ඉක්මවා යමින් ලබන අධාර්මික සතුටක් නොවිය යුතුයි. Tamanගේ බිරිඳ Tamanගේ සැමියා කියන තැන සීමා සහිතව සදාචාර සම්පන්නව ඒ කම්සපය විඳින්නට බුදුදහම තුල මිනිස්සෙකුට තියෙන අවස්ථාව, එහෙම නැත්නම් ඒ සඳහා තියෙන සදාචාර සම්පන්න අයිතිය බුදුදහම තුලිනුත් හැම විටම තහවුරු කරලා තියෙනවා. ගිහියෙක් හැටියට කාම මිත්‍යාචාරයෙන් වළකින්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විනා කාමයේ ඇසුරු කිරීම වරදක් හැටියට දක්වන්නේ නැහැ. සැබවින්ම පංචශීල ප්‍රතිපදාව කියන්නේම බුදුරජාණන් වහන්සේ විසින් වෙනම පනවන ලද්දක් නෙවෙයි. මනුෂ්‍ය සංහතිය ආරම්භයේ පටන්ම මනුෂ්‍යත්වය අගය කරන සියලු මිනිසුන් විසින් ඒ පංචශීල ප්‍රතිපත්තිය තමන්ගේ සීලය හැටියට, තමන්ගේ දහම හැටියට, තමන්ගේ මනුෂ්‍ය ප්‍රතිපදාව හැටියටයි පවත්වාගෙන තියෙන්නේ. ඒ නිසා පන්සිල් රකින්නවා කියලා කියන්නේ බෞද්ධයෙක් වෙච්ච නිසා තමන් කළ යුතු කාර්යයක් නෙවෙයි. තමන් මිනිස්සෙක් නිසා, මනසින් උසස් කෙනෙක් නිසා, අර සාමාන්‍ය සතාසිව්පාවට වඩා තමන් වෙනස් නිසා, ඊට වඩා චින්තනයෙන්, බුද්ධියෙන්, ප්‍රඥාවෙන් හිතාමතා කටයුතු කරන්නට, යහපත අයහපත වෙන් කරගෙන සදාචාර සම්පන්න විදිහට ක්‍රියා කරන්නට තමන් තුළ ඇති හැකියාව මතු කරගන්නා ප්‍රතිපදාව තමයි පංචශීල ප්‍රතිපදාවයි කියන්නේ. එය ආදි කාලයේ පටන් මිනිසුන් අතර පැවතුණු මනුෂ්‍ය ප්‍රතිපත්ති ක්‍රමය නිසා බුදුරජාණන් වහන්සේ විසිනුත් එය අනුදැන වදාලා තෙරුවන් සරණ යන උපාසක උපාසිකාවන් විසින් මේ මනුෂ්‍ය ධර්මය වූ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීම, එහි පැවතීම අවශ්‍ය බව. එහෙමනම් කාම මිත්‍යාචාරයෙන් වැළකීලා සදාචාර සම්පන්නව ලබන කායික මානසික තෘප්තිය බෞද්ධයෙක් හැටියට එය වරදකුත් නෙමෙයි, මිනිස්සෙක් හැටියට එය වරදකුත් නෙමෙයි. විවාහ සංස්ථාව තුළ ප්‍රධාන අරමුණක් තමයි එය. එතකොට යම් කිසි තැනක කායික තෘප්තිය ධාර්මිකව නොලැබෙනවා නම්, මානසික තෘප්තිය ධාර්මික නොලැබෙනවා නම්, ඒ විවාහ සංස්ථාව වැඩි කලක් අන්‍යෝන්‍ය විශ්වාසයෙන්, සෙනෙහසින් සුරක්ෂිත වේවි කියලා අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ පළමු අරමුණ ධාර්මිකව සපුරා ගන්නට අඹුසැමි දෙදෙනාම දැනුවත් වෙන්නට ඕන. අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය ඇතිව ක්‍රියා කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඊළඟට දෙවන කාරණේ තමයි සත්පුරුෂ දූදරු පිරිසක්, මනුෂ්‍ය ප්‍රජාවක් සමාජයට දායාද කිරීම. එතකොට විවාහ වෙන හැමදෙනාම තමන්ගෙන් සමාජයට දරුවන් දායාද කිරීම තමන්ගේ යුතුයකමක්, වගකීමක් කියන බව නිවැරදිව තේරුම් ගත යුතුව පවතින. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විශ්වයේහි අසංඛ්‍ය ගණන් සත්වයින් අපේක්ෂාවෙන් ඉන්නවා අපි කවදාද මනුලොවට යන්නේ. ඒ මොකද මනුෂ්‍ය ලෝකයේ තමයි ගුණධම් වඩන්නට සුදුසුම තැන. ශක්තිමත් සිතක් සහ ශක්තිමත් ඉන්ද්‍රිය පද්ධතියක් ඇතුව උපදින එකම ආත්ම භාවය. ඉතින් අපට මේ අවස්ථාව ලැබුණේ අපේ මව්පියෝ දරුවන් හැදීම ප්‍රතික්ෂේප නොකොට දරුවන් හදන්නට ක්‍රියාත්මක වුණු නිසායි. එහෙම නැත්නම් ඒ අයටත් කායිකව මානසිකව තෘප්තිය පමණක් ලබලා
දරුවන් ජනිත වීම ඕනනම් වළක්වන්නට තිබුණා උපායශීලී. එහෙම නොකොට ඒ අය කායික මානසික තෘප්තියෙන් පමණක් සෑහීමටපත් වෙන්නේ නැතිව බොහෝ දුක් ගැහැට විඳගෙන ලොකු කැපකිරීම කරලා දරු ප්‍රජාවක් සමාජයට දායාද කරපු නිසා තමයි අපටත් මනුලෝපදින්නට අවස්ථාව සැලසුනේ. ඉතින් මව්පියන් විසින් මේ දරුවන් හැදීමේ කාර්යයේ වගකීම ඒ බර ඒක අපට බරක් ඒක වෙහෙසක් ඒක කරදරයි කියලා ප්‍රතික්ෂේප කළා නම් අපට මනුලොව ජනිත වෙන්නට අවකාශ අහිමි වෙන්නට තිබුණා. එහෙමනම් ඒ අපට අපේ මව්පියන් විසින් කැපවීමෙන් ලබා දීපු වරප්‍රසාදය පැවිද්දා පැවිදි ජීවිතයටපත් වුනහම වෙනම පැත්තකින් සමාජ මෙහෙවරක් සිද්ධ කරනවා. ගිහියෙක් හැටියට Taman ගෘහ බන්ධනයට පැමුණුනහම විවාහ සංස්ථාවක් ආරම්භ කළාම ඒ අයට තමයි ඒ වගකීමේ යුතුයකම ඉටු කරන්නට පුළුවන් වෙන්නේ. මනුෂ්‍ය ප්‍රජාව අඛණ්ඩව මේ ලෝකයේ තුල පවත්වාගෙන යාම. ඉතින් අසංඛ්‍ය ගණන් සත්වයින් මනුලොවට එන්නට අපේක්ෂාවෙන් සිටිනවා. ඒ බඳු සත්වයින් අතර සත්පුරුෂයින් කිහිප දෙනෙකුට හෝ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ට නඩත්තු කරගන්නට පුළුවන් ප්‍රමාණය කී දෙනෙක් දරුවන් හදනවද කියන එක තීරණය කිරීම තමන්ට අයිතියක් තියෙනවා. නමුත් එක්කෙනෙක් හෝ දරුවන් කිහිප දෙනෙක් හෝ සමාජයට වැඩදායක සත්පුරුෂයින් සමාජගත කිරීම. බොහෝ දරුවන් හැදුවත් ඒ සියලු දෙනා තමන්ටත් ලෝකෙටත් අවැඩ කරන අසත්පුරුෂයින් නම් ඒකත් මව්පියන්ගේ සැබෑ කාර්යභාරයේ සැබෑ යුතුයකම නෙමෙයි. ඒ නිසා මව් කුසට දරුවෙක් පැමිණෙන්නට පෙර ආතුවම Taman යම්කිසි ප්‍රතිපත්තියක පිහිටලා ප්‍රතිපත්ති ගරුකව Taman වෙත පින් ඇති සත්පුරුෂෝ පැමිණෙන්නට කියන අදිෂ්ඨානය ඇතිව දරු කලලයන් ගොඩනගලා ඒ දරුවා කායික වශයෙන් උත් මානසික වශයෙන් උත් ආධ්‍යාත්මික වශයෙන් උත් සමාජීය වශයෙන් උත් පෝෂණය කරලා තමන්ටත් රටටත් ලෝකෙටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක විදිහේ යහපත් දරු ප්‍රජාවක් සමාජගත කිරීම විවාහ ජීවිතයට පැමිණෙන අමුසැමියන්ගේ තවත් ප්‍රධාන අරමුණක් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි අමුසැමි දෙදෙනාගේ දෙපාර්ශ්වයෙන්ම ලැබෙන ඥාති සම්බන්ධතා निराවුල්ව ධාර්මිකව පවත්වාගෙන යාම. ඒ කියන්නේ ඥාති සබඳතා නිර්වෝල් සහ නිවැරදි විය යුතුයි. එතකොට ඥාතියා කියලා හඳුන්වන්නේ විශ්වාසා පරමා ඥාති. විශ්වාසය තමයි ඥාතිත්වයේ මූලික කාරණය වෙන්නේ. විශ්වාසයේ පරම කොට තමයි ඥාතිත්වයේ පවතින්නේ. විශ්වාසය නැත්නම් එතන ඥාතිත්වයක් නැහැ. යම්කිසි කාන්තාවක් මේ මගේ මිතුරියයි මේ මගේ බිරිඳයි කියන ඒ වෙනස ඇති වෙන්නේ විශ්වාසය මත. එතකොට මිතුරියක් ඇසුරු කරන ආකාරය වෙනයි බිරිඳක් ඇසුරු කරන ආකාරය වෙනයි. ඇයි ඒ ඔවුනොවුන් අතර ගොඩනගාගෙන තියෙන වෙනම ඥාති සම්බන්ධතාවය. ඥාති සම්බන්ධතාවයේ ගොඩනැගිලා තියෙන විශ්වාසයේ මූලික කොටගෙනයි. ඒ විශ්වාසයේ බිඳුනොත් බිරිඳගේ සහ මිතුරියගේ වෙනසක් නැතු යනවා. සමාජ සංස්ථා දෙදරා යනවා. ඒ නිසා බිරිඳ සහ සැමියා දෙපාර්ශ්වයෙන්ම Tamanට හමු වෙන ඥාතීන් අතර ඒ ඥාති සම්බන්ධතාවයන් නිර්වද්‍යව සහ නිර්වුල්ව පවත්වා ගන්නට වග බලා ගත යුතු වෙනවා. ඒවා නිර්වද්‍ය නොවුනොත් විකෘති වුනොත් බරපතල හානි ඇති වෙනවා. පෞල් සංස්ථාව දෙදරා යනවා. ඒ වගේම ඒ පවත්වන ඥාති සම්බන්ධතා නිර්වුල් නොවුනොත් නිවැරදිව පවත්වන්නට නොහැකි වුනොත් ඒ සමාජය තුළ Tamanට හොඳින් වැඩි කලක් පවතින්නට එය බාධාවක් වෙනවා. ඒ නිසා ඥාති සම්බන්ධතා නිවැරදිව නිර්වුල්ව පවත්වාගෙන යාම ඊළඟ අරමුණයි පෞල් සංස්ථාවක් හැටියට. ඊළඟට හතරවෙනි අරමුණ තමයි අන්‍යෝන්‍ය වශයෙන් බිරිඳ සැමියාටත් සැමියා බිරිඳටත් කල්යාණ මිත්‍රත්වයෙන් සහාය වෙමින් මානසික ආධ්‍යාත්මික ගුණ දියුණු කර ගැනීම සඳහා දෙදෙනාම කැපවීම. මොකද මිනිස්සෙයින් හැටියට අපි මේ ලෝකයට පැමුණුනේ මනස සංවර්ධනය කරගන්නටයි. මානසික ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නටයි. ඉතින් අනෙකුත් කවර සුදුසුකම් හැකියාවන් තිබුණත් ඒ මූලික අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැතිනම් ඒ අයගේ ජීවිත සාර්ථක ජීවිත කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුදහමෙහි පැහැදිලි කරලා දෙන ආකාරයට විවාහ සංස්ථාව කියලා කියන්නේ හුදෙක් ලෞකික වශයෙන් තෘප්තිමත් වෙන ජීවිතයක් පමණක් නෙමෙයි, කල්යාණ මිත්‍රත්වයෙන් ඔවුනොවුන්ට සහාය වෙමින් මානසික ආධ්‍යාත්මික සංවර්ධනය තුළින් භව ගමන නිමා කිරීම සඳහා
කල්යාණ මිත්‍රයන් හැටියට පවත්වාගෙන යන අන්‍යෝන්‍ය ඇසුරක්. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ නකුල සමජීවී සූත්‍රයේදී නකුල මාතෘ දම්පතීන් දෙදෙනාට ඒ අමුසැමියන් දෙදෙනාට දේශනා කරන්නේ මෙලවත් පරලවත් ප්‍රියශීලීව ඕනෝන් දකින්නට නම් සද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සමාන වීම අවශ්‍යයි කියන බව. එතකොට අපි මුලින් සිහිපත් කළා මේවා කල්යාණ මිත්‍ර ගුණ. එතකොට තමන් සීලෙහි පිහිටලා අනිත් කෙනා සීලෙහි පිහිටවන්නට අපකැප වෙන ගතිය තමයි කල්යාණ මිත්‍රත්වය. එතකොට බිරිඳ තමන් තුළ සීලය පවත්වාගෙන සැමියා සීලෙහි පිහිටුවා ගන්නට, සැමියා තමන් තුළ සීලය පවත්වාගෙන බිරිඳ සීලෙහි පිහිටවන්නට. එතකොට මේ අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන්ට සහාය වෙනකොට දෙදෙනාගේම සීලය සමතත්වයෙන් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට යම්කිසි කෙනෙක් දැනට විවාහ ජීවිතයට යොමු වෙලා නැතිනම් විවාහය සඳහා සහකරුවෙකු හෝ සහකාරියක සොයමින් පවතිනවා නම් අවශේෂ කරුණු වගේම මේ කරුණු ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යයි. අවශේෂ කරුණු කියන්නේ දැන් වර්තමානයේ බොහෝ දෙනා විවාහය සඳහා කෙනෙකුන් තෝරා ගන්නකොට ඒ අයගේ දැන උගත්කම, ඒ වගේම පෞල් පසුබිම, ආර්ථික ශක්තිය, කුලය, ඊළඟට හැඩරුව ඔය වැනි දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්නට පුළුවන්. ඉතින් ඒවා ගැන සැලකිලිමත් වීම වරදක් කියන එක නෙමෙයි. ඒවත් අවශ්‍ය නම් සැලකිලිමත්ව තෝරා බේරා ගැනීමට Tamanට අයිතියක් තියෙනවා. නමුත් ඒවා මත පමණක් නෙමෙයි ජීවිතය අර්ථවත් වෙන්නේ. ඒ කවර සාධක ඔය කියන ලද බාහිර සාධක කුමක් තිබුණත් ඒවෙන් පෞල් සංස්ථාවක් ස්ථාවර වෙයි කියලා හිතන්න බෑ. දැන් වර්තමාන සමාජයේ අපි දකිනවා දැනුගත්කම් වලින් බොහෝම ඉහළ මට්ටමින් පවතින අඹසැමියන් අතර පවා විවිධ ගස්ඨන අර්බුද ඇති කරගෙන දික්කසාද වෙන තැනට පෙළඹෙනවා. ආර්ථික වශයෙන් දෙපසින්ම ශක්තිය තියෙන පෞල් ජීවිත පවා ඒ ආර්ථික තත්ත්වයේ හේතු කොටගෙනම ගැටුම් ඇති කරගෙන දික්කසාද වෙන තැනට පෙළඹෙනවා. රූප සම්පත්තිය කඩවසම් බව තිබීම හේතු කොටගෙනම අන්‍ය ස්ත්‍රී පුරුෂයන්ගේ ග්‍රහණයට නතු වෙලා පෞල් ජීවිත කඩාකප්පල් වෙන අවස්ථා අපි ඕනෑ තරම් දකිනවා. මේ විදිහට පින්නතුනේ අර බාහිර කාරණා, ඒ වගේම කුලයෙන් උසස්ය, දැනුගත්කමින් වැඩිය මේ කවර සාධක තිබුණා වුණත් ඒවා පෞල් සංස්ථාවක් ශක්තිමත් වෙන සාධක නොවේ. ඒවා බාහිර සාධක පමණයි. පෞල් සංස්ථාවක් විශේෂයෙන් යුග ජීවිතයක් කියලා හඳුන්වන්නේ දෙදෙනෙක් එකට එකතු වෙලා සමගි සම්පන්නව ජීවත් වෙන නිසා. දෙදෙනෙක් එකට එකතු වෙනකොට ඔවුනොවුන්ගේ සමගිය, අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ප්‍රියශීලී බව රඳා පැවතීමේ ප්‍රධාන සාධකය තමයි මානසික වශයෙන් ගුණාංග සංසන්දනය වීම. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසික වශයෙන් දෙදෙනාටම උසස් ගුණාංග තියෙනවා නම් දේවෝ දේවියා සද්දින් සංවසති. දෙවියෙක් දෙවඟනක් සමග ජීවත් වෙන්නවා. දෙදෙනා සතුවම මානසික වශයෙන් පහත් චර්යාවන් තියෙනවා නම් චවෝ චවාය සද්දින් සංවසති. ප්‍රේතෙක් ප්‍රේතියක් සමග ජීවත් වෙන්නා වගේ. හැබැයි ඒත් සමාන නම් පවත්වාගෙන යන්නට පුළුවන්. ඒ ಗುಣධර්ම වලින් පිරිහීම දෙදෙනා තුලම එක වගේ පරිහානියක් නම් තියෙන්නේ. එතකොට અભිවෘද්ධියක් යහපතක් නැහැ. මෙලොව පරලොව අර්ථ සම්පන්න නැහැ. නමුත් පවත්වාගෙන යන්නට ඒක හේතුවක් වෙනවා. දෙදෙනා තුලම ಗುಣධර්ම අතින් ඉහළ මට්ටමක් පවතිනවා නම් මෙලොව පරලොව અભිවෘද්ධියත් සලස්වාගෙන අන්‍යෝන්‍ය සුහදත්වයෙන් පවතින්නට හේතුවක් වෙනවා. හැබැයි එක්කෙනෙක් සත්ව ගුණධම් වර්ධනය වෙලා අනිත් කෙනා ගුණධමෙන් පිරිහුණොත් එතන දේවෝ චවාය සද්දින් සංවසති, චවෝ දේවියා සද්දින් සංවසති. එක්කෝ දෙවියෙක් ප්‍රේතියක් සමග ජීවත් වෙන්නා වගේ, එහෙම නැත්නම් ප්‍රේතයෙක් දෙවඟනක් සමග ජීවත් වෙන්නා වගේ. එතන හැම විටම ගස්ඨන අර්බුද බහුලයි. මෙලොව පරලොව අභිවෘද්ධියක් ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේම අන්‍යෝන්‍ය වශයෙන් සුහදව පවතින්නටත් බෑ. දැන් අර චවෝ චවාය සද්දෙන් සංවසති කියන තැන මෙලොව පරලොව අභිවෘද්ධියක් නැහැ. හැබැයි අන්‍යෝන්‍ය වශයෙන් සැසදෙනවා. මොකද දෙදෙනාම ಗುಣධමයක් නැති පරිහානියටපත් වුණු ජීවිත නිසා. ඉතින් ඒ නිසා මේ අවස්ථා හතරම අරගෙන බැලුවහම සංසන්දනාත්මකව
එකම අවස්ථාවක් පමණයි වඩා අර්ථ සම්පන්න වෙන්නේ. ඒ කියන්නේ දේවෝ දේවියා සද්දෙන් සංවසති. දෙවියෙක් දෙවඟනක් සමග ජීවත් වෙන්නා වගේ ස්වාමියාත් බිරිඳත් කියන දෙදෙනාම ಗುಣදහමින් පෝෂණය වෙලා දෙදෙනාම ඒ ಗುಣදහමින් අන්‍යෝන්‍යව සංසන්දනය වෙමින් කටයුතු කරන්න පුළුවන් නම් මෙලව અભිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් විමුක්තිය සඳහා ගමන් මගත් ඔවුන්ට විවෘත වෙනවා. ඒ වගේම අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාශීලීව ඇසුරු කරන්නට පුළුවන්. අන්නේ අවස්ථාව සම්පාදනය කර ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ නකුල පීතෘ නකුල මාතෘ දම්පතීන් දෙදෙනාට මේ අබුසැමියන් දෙදෙනාට මේ කරුණු පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඒ නිසා අදටත් මේ කාරණා ඒ ආකාරයෙන්ම ඵලදායකයි. යම්කිසි කෙනෙක් විවාහ දිවියට පැමිණෙනවා නම් මේ කරුණු ගැන සැලකිලිමත් වීම සුදුසුයි. දැනට විවාහ වෙලා ඉන්නවා නම් ඒ විවාහයට පැමුණුණු ජීවිතය දැන් වෙනස් කරන්නට බෑ. දැන් උත්සාහ කළ යුත්තේ මේ ගුණාංග හැකිතාක් සමාන කරගෙන සමාන නැතිනම් අන්‍යෝන්‍ය කල්යාණ මිත්‍රත්වයෙන් අනේකාට මඟ පෙන්වමින් අනේකා ආරක්ෂා කරගනිමින් තමන්ගේ බිරිඳ හෝ සැමියා තුලත් ඒ ගුණාංග වර්ධනය කරගන්නට මිතුරෙක් හෝ මිතුරියක් හැටියට සහාය වීම. එතකොට මොනවද මේ ගුණාංග හතර? සද්ධාවෙන් සමාන වීම. සද්ධා කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින්, බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිගන්නා බව. උන්වහන්සේගේ අවබෝධයෙන් දේශනා කළ සද්ධර්මයෙහි ස්වාක්කාත බව පිළිගන්නා බව. ඒ ධර්මයේ සුපිලිපන් මහා සංඝ රත්නයේ සුපටිපන්න බව පිළිගන්නා බව. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය සහේතුකව පිළිගැනීමත් එක්ක රත්නත්‍රය පිළිබඳව ඇතිවෙන විශ්වාසය තමයි නිර්වාණගාමිනී මාර්ගයේදී සද්ධා කියලා හඳුන්වන්නේ. ඉතින් තමන් තුළ ගුණධම් වැඩෙන්නට නම් විමුක්තිය සඳහා අවශ්‍ය මානසික ආධ්‍යාත්මික ශක්තිය අවදි වෙන්නට නම් දෙදෙනාම සද්ධාවෙන් සමාන වීම වැදගත් වෙනවා. අපි දකිනවා සමහර වෙලාවට විවාහ ජීවිතයට යොමු වෙනකොට ආගම දහම කියන එක ආදරයට බාධාවක් නෙමෙයි. මොන ආගමේ වුණත් ඔවුනොවුන් පිළිබඳව ආදරය සෙනෙහස පවතිනවා නම් වටිනා විවාහ ජීවිතයක් පවත්වා ගන්නට පුළුවන් කියලා සමහරු තීරණය කරලා ඇතැම් වෙලාවට දෘෂ්ටීන් දෙකක ආගම් දෙකක සංස්කෘතීන් දෙකක අය විවාහ ජීවිතයට එළඹෙන අවස්ථා සමාජයේ අපි දකිනවා. එබඳු සමහර අවස්ථා සාර්ථක වෙනවා. සමහර අවස්ථා අසාර්ථක වෙනවා. ඒකට හේතුව තමයි කෙබඳු අවස්ථාද සාර්ථක වෙන්නේ එක්කෝ අපි අර මුලින් සිහිපත් කළා වගේ දෙදෙනාම Tamanගේ ආගම දහම සංස්කෘතිය පිළිබඳ මৌলিক කාරණා දෙදෙනාම අමතක කරලා දානවා නම් ඒ විවාහ සංස්ථාව තුළ තරම් ගැටුමක් නැතුව පවතින්නට ඉඩ කඩක් සැකසෙනවා. මොකද දෙදෙනාගෙන් කවුරුවත් Tamanගේ ආගම දහම පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ. එතකොට ඒක විවාහ ජීවිතේ සාධකයක් වෙන්නේ නැහැ. එනිසා කවර ආගමක වුණත් විවාහ වුණාම ඒ අයට ගැටුමක් නැතුව පවතින්නට අවස්ථා සැලසෙනවා. සමහර විට සම්පූර්ණයෙන් ආගම දහම ගැන අමතක කිරීම හේතු කොටගෙන. එහෙම නැත්නම් පෞල් සංස්ථාවේ ආගම දහම බාධාවක් නොවෙන්නට පුළුවන් දෙවෙනි අවස්ථාව තමයි එක්කෙනෙක් තමන්ගේ ආගම පිළිබඳව අදහස හැඟීම සම්පූර්ණයෙන් අතහැරලා අනිත් කෙනාගේ ආගමට දහමට සංස්කෘතියට හේතු වෙනවා. එතකොට තමන්ගේ අනන්‍යතාව පැත්තකින් තියලා තමන්ගේ දහම, තමන්ගේ ආගම, තමන්ගේ විශ්වාසයන් සියල්ල පැත්තකින් තියලා අනිත් කෙනාගේ තමන්ගේ සහකරුවගේ හෝ සහකාරියගේ ආගමට, දහමට, සංස්කෘතියට සම්පූර්ණයෙන් බද්ධ වෙනවා. එහෙම බද්ධ වුණොත් එතනත් ගැටුමක් නැතුව පවත්වාගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඒක හරි හෝ වේවා, වැරදි හෝ වේවා, ඒකත් එක්ක පවතින්නට පුළුවන්කම තියෙනවා. නමුත් බොහෝ පෞල් සංස්ථාවන් තුළ අපි දකින කාරණේ තමයි ආදරය සෙනෙහස පවත්වන්න ආගම දහම සංස්කෘතිය බාධාවක් නොවේ කියලා විවාහ වුණාට විවාහ වෙලා ටික කාලයක් යනකොට දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට ඒ දරුවා කවර ආගමකට අනුවද සකසන්නේ, කවර සංස්කෘතියකට අනුවද සකසන්නේ, කවර දහමක කරුණුද ඒ දරුවාට කියා දෙන්නේ කියන තැනට එනකොට ඔන්න අමුසැමියන් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්නට උත්සාහ කරනවා. එහෙම තහවුරු කරන්න උත්සාහ කරතනදී වාද විවාද ගැටුම් නිර්මාණය වෙන්නට පටන් ගන්නවා.
අපි හිතමු ඒ දෙදෙනා ඒ සඳහා උත්සාහවත් නොවෙනවා නම් මව්පියෝ හෝ වැඩිහිටියෝ ඒ අය තුල ඒ තමන්ගේ ස්වෛරී බව එහෙම නැත්නම් තමන්ගේ අනන්‍යතාවය මතු කරන්නට ඒ අය බලපෑම් කරනවා. මේ කවර හේතුවක් නිසා හෝ දෙදෙනා තම තමන්ගේ ආගම දහම පිළිබඳව උනන්දු වෙනවා නම් දෙදෙනාම උනන්දු වෙනකොට ඒ හැම තැනකදීම යම් යම් ගැටලු නිර්මාණය වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. එහෙම නැත්නම් දෙදෙනාම තම තමන්ගේ ආගම දහම පිළිබඳව ගරු කරමින් තමන්ගේ ආගම දහම වෙන වෙනම පවත්වාගෙන යන්නට ක්‍රියාත්මක විය යුතුයි. එතකොට ඒ ආගම් දෙකක විශ්වාසයන් දෙකක සංස්කෘතීන් දෙකක අය එකට එකතු වෙලා විවාහ වුණාම ඒ විවාහ සංස්ථාවන් තුළ ආගම දහම සංස්කෘතිය මූලික කොටගෙන ගැටුම් මතු නොවි පවතින්නට පුළුවන් අවස්ථා තුනක්. ඒ තමයි එකක් දෙදෙනාම ආගම දහම සංස්කෘතිය ගැන හැඟීමක් නැතුව දෙපසින් අතහැර දමනවා. දෙවැනි අවස්ථාව තමයි එක්කෙනෙක් තමන්ගේ ආගම දහම සම්පූර්ණයෙන් අමතක කරලා අනිත් කෙනාගේ ආගම දහමත් එක්ක එකතු වෙනවා. තුන්වෙනි අවස්ථාව තමයි දෙදෙනාම ඔවුනොවුන්ගේ ආගම දහමට ගරු කරමින් දෙදෙනාගේ ආගම දහම වෙන්වෙන්ව අදහනවා පවත්වාගෙන යනවා. ඒ ධර්මයේදී ඒ සංස්කෘතියේදී ආගමික කරුණවලදී ඔවුනොවුන් පිළිබඳව සම්බන්ධයක් නැතිව තම තමන් වෙන්වෙන්ව තමන්ගේ කටයුතු පවත්වාගෙන යනවා. ඒ බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ ඔවුනොවුන්ට ප්‍රියශීලීව මෙලවත් පරලවත් ඔවුනොවුන් ප්‍රියශීලීව හමු වෙන්නට නම් දකින්නට නම් ඒ වගේම කල්යාණ මිත්‍රයින් හැටියට විමුක්ති මාර්ගයේදී මානසික ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව ඔවුනොවුන්ට සහාය වෙන්නට නම් සද්ධාවෙන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසය, ධර්මයේ පිළිබඳ විශ්වාසය, සංඝ රත්නය පිළිබඳ විශ්වාසය කියන මේ සහේතුකව ගොඩනගාගත්තු ආකාරවතී සද්ධාව දෙදෙනා තුලම පවතිනවා නම් අන්‍යෝන්‍ය සුහදත්වයක් පවතිනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ගමන් කරන්නට දෙදෙනාට ඔවුනොවුන් වෙනුවෙන් කල්යාණ මිත්‍රත්වයෙන් සහාය වෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඊළඟට සීලයෙන් සමාන වීම කියලා කියන්නේ ඒ අවස්ථාවේ සමාදන් වෙන පංචශීලය පමණක් නෙමෙයි. පංචශීල ප්‍රතිපදාව හැටියට ඒක මූලික මනුෂ්‍ය ධර්මයක්. එතකොට තමන්ගේ ආගම මොකක් වුණත් සංස්කෘතිය මොකක් වුණත් දෙදෙනාම අවම වශයෙන් මනුෂ්‍ය සීලයෙහි පිහිටා සිටීම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ පංච දුස්චරිතයෙන් වැළකී පංචශීල ප්‍රතිපදාවෙහි යෙදී. දැන් සමහරු කල්පනා කරන්නේ පංචශීලයේ බෞද්ධයින්ට අදාළ දෙයක්. ඒ නිසා අපි බෞද්ධ නොවන නිසා අපිට පංචශීලය අදාළ නැහැ කියලා. බෞද්ධයින්ගේ සීලයක් නෙමෙයි පංචශීලය මිනිස්යාගේ සීලයයි. ඒ නිසා තමන් මනුෂ්‍ය නම් සතෙක් නොවේ නම් එතකොට පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටා සිටීම අවශ්‍යයි. එතකොට මූලික වශයෙන් දෙදෙනාම පංචශීල ප්‍රතිපත්තිය අනුගමනය කිරීම. එයින් දෙදෙනා සමාන නම් අන්‍යෝන්‍ය විශ්වාසයෙන් ප්‍රියශීලීත්වයෙන් ඔවුනොවුන් දකින්න මුණ ගැහෙන්නටත් පුළුවන්. විමුක්තිය සඳහා මනුෂ්‍යත්වයේ અભිවෘද්ධිය සඳහා අන්‍යෝන්‍ය සහයෝගයෙන් ක්‍රියා කරන්නටත් පුළුවන්. ඊළඟට ත්‍යාගය. ත්‍යාග කියලා කියන්නේ පරිත්‍යාගශීලී බව. දන් දෙන්නට කැමැති බව වගේම අනුන්ගේ යහපත වෙනුවෙන් කැප වෙන්නට කැමැති බව ඉදිරිපත් වෙන බව. බිරිඳ සැමියා වෙනුවෙන්, සැමියා බිරිඳ වෙනුවෙන්, දෙදෙනාම මව්පියන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, පවුලේ અભිවෘද්ධිය වෙනුවෙන් එක වගේ ත්‍යාගශීලීව කැපවීමෙන් ක්‍රියා කරන්නට පුළුවන් වෙනවා. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා දන් දීම, පින්කම් කිරීම ආදිය පිළිබඳව දෙදෙනා තුළම එක වගේ පරිත්‍යාගයේ පවතින්නට ඕන. මසුරු මල දුරු කරලා තමන් සන්තක දේ, තමන් අනුභව කරන්නට ගත්තු දේ උනත් අනුන්ගේ යහපත වෙනුවෙන් ස්වල්පයක් හෝ පරිත්‍යාග කරන්නට බෙදා අනුභව කරන ගුණය, ත්‍යාගශීලී ගුණය ඇති තරමට ඔවුනොවුන්ට ප්‍රියශීලී වෙනවා. ඒ වගේම මනුෂ්‍ය ධර්ම, මානසික ආධ්‍යාත්මික ගුණ ධර්ම දියුණු කරමින් විමුක්ති මඟ යන්නට කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරන්නට පසුබිමක් සැකසෙනවා. ඊළඟට හතරවෙනි කාරණය තමයි ප්‍රඥාවෙන් සමාන වීම. ප්‍රඥාව කියන්නේ කල යුත්ත නොකල යුත්ත, යහපත අයහපත, කුසලය අකුසලය තෝරා බේරාගෙන අයහපතින් වැළකීලා යහපතෙහි අර්ථ සම්පන්න දෙෙහි නිරත වෙන්නට පුළුවන් හැකියාව. ඉතින් මේ ගුණාංග වලින් දෙදෙනාම සමාන වුණොත් තමයි ගැටුමක් ඇති නොවි අන්‍යෝන්‍ය විශ්වාසයෙන් සමගි සම්පන්නව සෙනෙහසින් වගේම
කරුණා මෛත්‍රියෙන් මේ ජීවිතයේ වුණොන්ට ප්‍රියමනාප විවාහ සංස්ථාව පවත්වන්නට පුළුවන්. මතු භවයේ ඔවුනොන්ට ප්‍රියශීලීව දකින්නට හමු වෙන්නට අවස්ථාව සැලසෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ විදිහට තථාගතයන් වහන්සේ ඒ නකුල පීතෘ නකුල මාතෘ දම්පතීන් දෙදෙනාට අනුශාසනා කරලා වැඩම කරන්නට යෙදුණා. එතකොට තවත් අවස්ථාවකදී නකුල පීතෘ ගෘහපතිතුමා හොඳටම රෝගී වුණා. රෝගී වෙලා මරණාසන්න තත්වයට අසාධ්‍ය තත්වයටපත් වුණා. එතකොට දැන් එතුමාගේ ජීවිතය රැකෙයිද නොරැකෙයිද කියලා විශ්වාසයක් නැහැ. ඒ අවස්ථාවේදී නකුල මාතෘ ගෘහපතිනි එහෙම නැත්නම් බිරිඳ තමන්ගේ ස්වාමියා වෙත පැමිණිලා ඒ ස්වාමියාට අවවාද කරනවා අනුශාසනා කරනවා ස්වාමීනි අපේක්ෂා සහිතව මරණයටපත් වෙන්න එපා. ඔබතුමා දැන් මේ රෝගය නිසා මරණයටපත් වුණොත් ඔබ අපි ගැන දරුවෝ ගැන මේ ලෝකය ගැන අපේක්ෂා ඇති කරගෙන මිය යන්නට එපා. එහෙම අපේක්ෂා සහගත මරණය තථාගතයන් වහන්සේ පවා ගරහා කරලා තියෙනවා. එනිසා ස්වාමීනි ඔබ වහන්සේට මෙසේ සිතෙන්නට පුළුවන් ඒ සිතුවිලි දුරු කරගෙන নিরপেক্ষකව මනස සකස් කරගෙන සුවසේ නික්ම යන්නට හිත හදා ගන්නට කියලා අනුශාසනාවක් කරනවා. ඒ අනුශාසනාව තමයි අංගුත්තර නිකායේ චක්ක නිපාතේ නකුල පිතු සූත්‍රයේහි දැක්වේ. ඒත් බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයේ සුංසුමාරගිරි නගරය ආසන්නයේ භේසකලා වනයේහි වැඩ සිටි අවස්ථාවක තමයි මේ සිදුවීමක් සිද්ධ වෙන්නේ. එතකොට නකුල පීතෘ ගෘහපතිතුමා ඒ රෝගීව අසාධ්‍ය වුණු අවස්ථාවේ නකුල මාතෘ ගෘහපතිනිය බිරිඳ සමීපයට ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට හිතෙන්න පුළුවන් ඔබතුමාට හිතෙන්න පුළුවන් ඔබතුමා මේ රෝගයෙන් අභාවයටපත් වුණොත් ඔබගේ බිරිඳ මේ නකුල මාතෘ ගෘහපතිනිය අමුදරුව තමන්ගේ දරුවන් පෝෂණය කරන්නට සමත් වේවිද? දැන් සැමියා අභාවයට ගියාට පස්සේ බිරිඳට පුළුවන් වේද දරුවෝ ටික පෝෂණය කරගෙන නඩත්තු කරගන්නට කියලා ඔබ ඒ ගැන හිතමින් අපේක්ෂා සහිතව මිය යන්නට එපා. ස්වාමීනි මට කපු කටින්නට පුළුවන්. ඒ වගේම එළුලොම් ආදිය පිරිසුදු කරලා ඒවාෙහි වෙලු අරින්නට පුළුවන්. ඒ නිසා මට දෑතේ රැකියාවක් කරලා වෙහෙස මහන්සි වෙලා ගෘහ කර්මාන්තයක යෙදිලා මට දරුවන් පෝෂණය කරන්න පුළුවන්. ඒ නිසා ඔබතුමා ඒ ගැන හිතමින් කරදර වෙන්න එපා. ඔබතුමා මේ රෝගයෙන් මිය ගියොත් ඔබ අපේක්ෂා ඇති කරගෙන මිය යන්නට එපා. මේ කරුණ පිළිබඳව ඔබ කනගාටු වෙන්නට සිත් තැවුල් ඇති කරගන්නට අවශ්‍යතාවයක් නැහැ. එයින් ඔබ සිත නිදහස් කරගන්න. ඊළඟට දෙවැනි කාරණේ තමයි ස්වාමීනි ඔබතුමන්ට හිතෙන්නට පුළුවන් මගේ අභාවයෙන් නකුල මාතෘ ගෘහපතිනිය වෙනත් සැමියෙකු සරණ පාවා ගනීවිද දන්නේ නැහැ. ඒ කියන්නේ සැමියා අභාවයට ගියාම බිරිඳ වෙනත් විවාහයක් කරගැනීමේ සම්භාවිතාවක් තියෙනවා. එතකොට ඔබතුමන්ට ඒ ගැන සැක සංකා ඇති වෙන්නට පුළුවන්. ඒ ගැන හිතමින් හිත කරදර කරගෙන ඔබ මේ යන්නට එපා. ස්වාමීනි මේ නකුල මාතෘ ගෘහපතිනිය කවර හේතුවක් නිසාවත් වෙනත් සැමියෙකු විවාහ කරගන්නට සිතන්නේ නැහැ. 16 වයස වෙනකන් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළා. එතනින් පස්සේ මේ නකුල පීතෘ ගෘහපතිතුමා හැර අන් සැමියෙක් සිහිනයකින්වත් ප්‍රාර්ථනා කළේ නැහැ ඇය. ඒ නිසා එතුමන්ගේ අභාවයෙන් පසු වෙනත් සැමියෙකු සරණ පාවා ගන්නට හිතන්නේ නැහැ. එනිසා ඔබ වහන්සේ ඒ ගැන කනගාටු වෙන්නට ඒ ගැන සිත් තැවුල් ඇති කරගෙන මී යන්නට එපා. ඒ ගැන ඔබට හිතෙනවා නම් ඒයින් ඔබේ සිත නිදහස් කරගන්න. ඒ බඳු කරුණක් ගැන අපේක්ෂා තියාගෙන මේ යාම සුදුසු නැහැ කියලා අනුශාසනා කළා, සිහිපත් කළා. ඊට පස්සේ තුන්වෙනි කාරණය සිහි කරනවා ස්වාමීනි ඔබතුමන්ට හිතෙන්නට පුළුවන් ඔබතුමාගේ අභාවයෙන් පස්සේ මම බුදුරජාණන් වහන්සේ දකින්න භික්ෂුන් වහන්සේලා දකින්න විහාරස්ථානයට නොගිහින් සිටීවිද කියලා. ඒ කියන්නේ සැමියාගේ අභාවයෙන් පසු බිරිඳ විහාරස්ථානයට නොයයිද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් කරන්නට තියෙන සාසනික යුතුයකම් පැහැර හරීවිද? ස්වාමීනි එහෙම හිතන්නට එපා.
ඔබ වහන්සේ මේ රෝගයෙන් අභාවයට ගියොත් ඔබතුමන් ජීවත්ව සිටිනකොට විහාරයට ගියාටත් වඩා වැඩිපුර මම බුදුරජාණන් වහන්සේ දකින්නට මහා සංඝරත්නය දකින්නට යනවා. උන්වහන්සේලා වෙනුවෙන් කළ යුතු යුතුයකම් නොපිරිහෙලා කරන්නට කටයුතු කරනවා. ඒ නිසා ඔබ වහන්සේ ඒ ගැන සැක සංකා ඇති කරගන්නට එපා. ඊළඟට ඔබතුමාට හිතෙන්නට පුළුවන් ඔබතුමාගේ අභාවයෙන් පස්සේ නකුල මාතෘ ගෘහපතිනිය සීලය සම්පූර්ණ කිරීමෙහි යම් උකටලී බවක් ඇති කරගනීද? සීලය පිළිබඳ උනන්දු නොවේවිද? සීලෙහි පරිපූර්ණකාරී තැනැත්තියක් නොවේවිද? ස්වාමීනි, එහෙම හිතන්නට එපා. ඒ ගැන ඔබතුමා කනගාටු වෙන්නට එපා. තථාගතයන් වහන්සේගේ යම් ශ්‍රාවිකාවන් අතර සීලය පරිපූර්ණ කරන යම් ශ්‍රාවිකාවන් වෙද්ද ඒ අය අතර මමත් එක්කෙනෙක්. ඔබතුමන්ට යම් සැක සංකාවක් තියෙනවා නම් අන්න තථාගතයන් වහන්සේ භේසකලාවන්හි වැඩ සිටිනවා. උන්වහන්සේගෙන් අසා දැනගන්නට පුළුවන්. ඊළඟට මේ නකුල මාතෘ ගෘහපතිනිය සිහිපත් කරනවා, ස්වාමීනි, ඔබතුමන්ට හිතෙන්නට පුළුවන් ඔබතුමාගේ අභාවයෙන් පස්සේ නකුල මාතෘ ගෘහපතිනිය ආධ්‍යාත්මික චිත්ත සමාධියක් නොලබාවිද? ඒ කියන්නේ තමන්ගේ සැමියා අභාවයටපත් වුනහම ඒ ගැන දුක් වෙවි, කනගාටු වෙවි, ශෝක වෙවි, වික්ෂිප්ත මනසින් ඉඳීවි. ඇයට ධාන ආදියට සමවදින්නට මනස එකඟ කරගන්නට බැරි වේවිද? ආධ්‍යාත්මික චිත්ත සමාධියයි කියලා කියන්නේ සමාධි කියලා කියන්නේ ඒකාග්‍රතාවය. එතකොට ඒකාග්‍රතාවය සාමාන්‍ය ජීවිතේත් අපි තුල යම් ප්‍රමාණයකට පවතිනවා. ඒතර ආධ්‍යාත්මික චිත්ත සමාධියයි කියලා කියන්නේ ධාන පුරුදු පුහුණු කරමින් ඇති කරගන්නා මානසික සමාධිය. ඉතින් නකුල මාතෘ ගෘහපතිනිය සිහිපත් කරනවා, ස්වාමීනි, ඔබ වහන්සේ එහෙම හිතන්නට එපා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන්, ගිහි ශ්‍රාවිකාවන් අතර ඒ ආධ්‍යාත්මික චිත්ත සමාධිය ලබන යම් ශ්‍රාවිකාවක් වෙද්ද ඒ අතර මමත් කෙනෙක්. යම් කෙනෙකුට මේ පිළිබඳව සැකයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නට පුළුවන්. ඊළඟට 6 වෙනි කාරණේ ඇය සිහිපත් කරනවා, ස්වාමීනි, ඔබතුමාට හිතෙන්නට පුළුවන් ඔබතුමාගේ අභාවයෙන් පස්සේ නකුල මාතෘ ගෘහපතිනිය මේ ධර්මයේහි ප්‍රතිෂ්ඨාව ලබන එකක් නැති වේදෝ. ඒ කියන්නේ මාර්ගඵල ලබන්නට ඇය අසමත් වේවිද? ධර්මයේහි පිහිට ප්‍රතිෂ්ඨාව නොලබාම කලුරිය කරයිද? මගේ අභාවයෙන් පස්සේ ඇයට මේ ධර්මෙහි පිළිසරණක් නැති වේවිද කියලා ඔබ වහන්සේ එහෙම සැක කරන්නට එපා. එහෙම අපේක්ෂා ඇති කරන්න එපා. ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන් අතර යම් කෙනෙක් ධර්මයේහි ප්‍රතිෂ්ඨාව දැනටමත් ලබා සිටීද? විචිකිච්ඡාව දුරු කරලා අන් කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් නැතිව ස්වශක්තියෙන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ඉදිරියට යන්නට සමත් විශාරද භාවයේ යම් කෙනෙක් ලබා ඇද්ද? ගිහි ශ්‍රාවිකාවන් මමත් ඒ අතර කෙනෙක්. යම් කෙනෙකුට මේ ගැන සැකයක් වෙතොත් තථාගතයන් වහන්සේගෙන් විමසන්නට පුළුවන් කියලා මේ කරුණු 6 සිහිපත් කරමින් නකුල පීතෘ ගෘහපතිතුමාට අවවාද කළා. දැන් මේ කරුණු 6 ඊටාම වැදගත් වෙනවා. මේ කරුණු 6න් කරුණු 2ක් පමණයි ලෞකික ජීවිතයේ සාමාන්‍ය ගෘහ ජීවිතයට සම්බන්ධ. ඊතුරු කරුණු 4ම නිර්වාණගාමිනී මාර්ගයට සම්බන්ධ කාරණා. මොනවද? ගෘහ ජීවිතයට සම්බන්ධ කරුණු 2. දරුවන් පෝෂණය කරන්නට සමත් වේවිද? වෙනත් සැමියෙකු සරණ පාවා ගනීවිද? ඉතින් ඒ කරුණු 2 ගැනත් සපත කරනවා. එහෙම කෙරෙන්නේ නැහැ. මට දරුවන් පෝෂණය කරන්න තනියෙන් අවශ්‍ය ශක්තිය තියෙනවා. ඒ වගේම වෙනත් විවාහයකට මම යන්නේ නැහැ කියලා අර සැමියා තුල බිරිඳ කෙරෙහි යම් තරමකින් හෝ විචිකිච්ඡාවක් මතුවෙන්නට පුළුවන් නම් එය මේ නකුල මාතෘ ගෘහපතිනිය විසින් දුරු කරනවා. දුරු කරලා පොරොන්දු වෙනවා එහෙම තත්වයක් ඇති නොවන බව. ඊළඟට බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය දකින්නට යාවිද? සීලය සම්පූර්ණ කරාවිද? ආධ්‍යාත්මික චිත්ත සමාධියක් ලබාවිද? මාර්ගඵලයකට පැමිණෙන්නට හැකි වේවිද? මේ කරුණු 4. ඒ පිළිබඳවත් ඇය සපත කොට දක්වනවා. බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය දකින්න වෙනදාටත් වඩා මම විහාරස්ථානයට යනවා. ඒ වගේම සීලය, සමාධිය, ප්‍රඥාව පිළිබඳව යම් කෙනෙකුට සැකයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගෙන් විමසා බලන්නට පුළුවන්. මේ නකුල මාතෘ ගෘහපතිනිය කෙබඳු කෙනෙක්ද කියලා. මේ අනුශාසනාව
තථාගතයන් වහන්සේ සාක්ෂි කොටගෙන මෙසේ සිහිපත් කළාම මෙසේ ප්‍රකාශ කළාම ඒ ප්‍රකාශනය අහගෙන සිටි නකුල පීතෘ ගෘහපතිතුමාට අතිශය චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ චිත්ත ප්‍රසාදය සමගම සිත සැහැල්ලු වෙනවා. ඒ වගේම ලේ පිරිසිදු වෙනවා. රෝගය සම්පූර්ණයෙන් සංසිඳී එතුමා නිරෝගී වෙනවා. නිරෝගී වුණාට පස්සේ සැරයටේක ආධාරයෙන් එතුමා තමන්ගේ බිරිඳත් සමග බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට භේසකලා වනයේට පැමිණෙනවා. ඒ පැමිණෙනකොට බුදුරජාණන් වහන්සේ දුර තියාම මේ දෙදෙනා දැකලා බොහොම මෙත් සිතින් ආමන්ත්‍රණය කරලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා නකුල පීතෘ ගෘහපතිතුමනි ඔබට ලාභයක්මයි සිද්ධ වුනේ. ඔබට මහා ලාභයක්මයි සිද්ධ වුනේ. මේ වගේ බිරිඳක් ලැබීම ඔබට දුෂ්කර අවස්ථාවේදී ඒ වගේම ජීවිතය හැර යන්නට වේද නොවේද කියන අවදානම් අවස්ථාවේදී ඔබේ සිතේ සැක සංකා දුරු කරලා ඔබේ චිත්ත ප්‍රසාදය ඇති කරලා ඔබ නිරෝගී තත්වයට පමුණුවන්නට තරම් ප්‍රබල අවවාදයක් ප්‍රබල අනුශාසනාවක් කරන්නට සමත් වුණු ධාර්මික අවවාදයක් කරන්නට සමත් වුණු මෙබඳු බිරිඳක් මෙබඳු පතිනියක් ලැබීම ඔබට මහත් වූ භාග්යක්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නකුල පීතෘ ගෘහපතිතුමනි මාගේ ශ්‍රාවිකාවන් ගිහි ශ්‍රාවිකාවන් අතර සීලය පරිපූර්ණ කරන යම් ශ්‍රාවිකාවෝ වෙද්ද ඒ අතර නකුල මාතෘ ගෘහපතිනිය ඒ අතර කෙනෙක්. ඒ වගේම මගේ ගිහි ශ්‍රාවිකාවන් අතර ආධ්‍යාත්මික චිත්ත සමාධිය ලබන ශ්‍රාවිකාවන් වෙද්ද ඒ කියන්නේ ධාන වඩන උපාසිකාවන් වෙද්ද ඒ අය අතර නකුල මාතෘ ගෘහපතිනිය කෙනෙක්. ඒ වගේම මගේ ශ්‍රාවිකාවන් අතර සෝවාන් සකෘදාගාමි කියන මේ මාර්ගඵල සාක්ෂාත් කරගත්තු යම් ශ්‍රාවිකාවන් වෙද්ද ඒ අය අතර නකුල මාතෘ ගෘහපතිනිය ඒ අය අතර කෙනෙක් කියලා අර අවසන් කරුණු තුන බුදුරජාණන් වහන්සේ සාක්ෂියට තබාගෙනනේ නකුල මාතෘ ගෘහපතිනිය සිහිපත් කළේ. සීලේහි පරිපූර්ණකාරී වීම, ආධ්‍යාත්මික චිත්ත සමාධියක් ලැබීම සහ ධර්මයේහි ප්‍රතිෂ්ඨාව ලැබීම හේවත් මාර්ගඵල අවබෝධය කියන මේ කරුණු තුනට බුදුරජාණන් වහන්සේ සාක්ෂි කොටගෙන තමයි අය පිළිතුරු දුන්නේ. ඉතින් ඒ කාරණය තහවුරු කරමින් බුදුරජාණන් වහන්සේ මෙහිදී කරුණු සිහිපත් කළා, අනුශාසනා කළා. ඒ බඳු බිරිඳක් ලැබීම ගෘහපතිතුමනි ඔබට මහත් වූ භාග්යක් කියලා. ඉතින් මේ විදිහට ඒ දම්පතීන් දෙදෙනා තථාගතයන් වහන්සේගේ ආශිර්වාදය ඇතිව තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනාවල මනවින් පිහිටලා සද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් කියන මේ කල්යාණ මිත්‍ර ගුණ දෙදෙනා තුනම වර්ධනය කරගෙන දෙදෙනා ඔවුනොවුන්ට කල්යාණ මිත්‍රත්වයෙන් අනුග්‍රහ කරමින් යම් කෙනෙක් රෝගී වුණත් දුර්වල වුණත් ඒ තනත්තාගේ කය නිරෝගී කරන්නටත් සිත නිරෝගී කරන්නටත් අවශ්‍ය ධර්මානුකූල උපදෙස් මඟ පෙන්වීම සිදු කරමින් නිතර රත්නත්‍රය ඇසුරු කරමින් යුග ජීවිතයක් පමණක් නෙමෙයි තමන් යහපත් දරු පිරිසක් සමාජයට දායාද කරමින් අර මුලින් කියන ලද සියලු කාරණා ඒ කියන්නේ කායිකව මානසිකව තෘප්තිමත් ජීවිතයක් පැවැත්වීම, ධාර්මිකව කායික මානසික තෘප්තිය ලැබීම, ඒ වගේම යහපත් දරු ප්‍රජාවක් සමාජගත කිරීම, ඒ වගේම නිවැරදි සහ නිර්වෘල් ඥාති සම්බන්ධකම් පැවැත්වීම, ඒ වගේම මානසික ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ක්‍රියා කිරීම කියන මේ කරුණු හතරෙන්ම අංග සම්පූර්ණ වූ වාසනාවන්ත යුග ජීවිතයක් පවත්වන්නට ඒ අය සමත් වුණා. ඒ නිසා තමයි මේ ශාසන ඉතිහාසයේ ඉතාමත්ම ආදර්ශ සම්පන්න යුග ජීවිතයක් හැටියට නකුල මාතෘ නකුල පීතෘ දම්පතීන් දෙදෙනා පිළිබඳව ඉතිහාසගත වෙලා පවතින්නේ. ඒ වගේම ආදර්ශයක් හැටියට දක්වලා තියෙනවා. මේ කරුණු සිහියේ පවත්වාගෙන යුග ජීවිතයට පැමිණෙන්නට අපේක්ෂා කරන අය සද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සමාන සහකරුවන් සහකාරියන් තෝරා ගන්නට උනන්දු වීම තුලිනුත් ඒ වගේම දැනට විවාහ වෙලා ඉන්න අය ඒ සිදු කරගත් විවාහය වෙනස් කරන්නට යාම නොවේ. ඒ තමන්ට ලැබුණු සහකරුවා හෝ සහකාරිය තුල සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා අවදි කරගෙන සංසන්දනය කරගෙන මෙලවත් පරලවත් අන්‍යෝන්‍ය කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරමින් නිවන් දකින ආත්ම භාවයේ දක්වාම
අන්‍යෝන්‍ය සහයෝගයෙන් ගුණනුවණ වැඩි හැකි වාසනාවන්ත ආදර්ශ සම්පන්න යුග ජීවිත පවත්වන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ශ්‍රීදේවී සිල්වා මෞතුමිය හෙවත් මාතික මාතා දසසිල් මාතාව විසින්. පින්කමේ ආරමුණ 2022 අගෝස්තු මාස 13 වැනි දිනට තමන්ගේ ස්වාමි පුරුෂයාණන් වන එච් මර්වින් සිල්වා මහතා මිය පරලෝ ගොස් වසර 12ක් සපිරීම නිමිත්තෙන් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම තමන්ට වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් ආදරණීය දෙමව්පියන් වූ HCF ගුණරත්න දෙපළටත්, මර්වින් සිල්වා මහතාගේ දෙමව්පියන් වූ HA සිල්වා දෙපළටත්, ඒ වගේම ඔහුගේ ආදරණීය සහෝදරයන් වූ මේජර් ජෙනරාල් ග්‍රේසන් සිල්වා මහතාට සහ හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් ආනන්ද සිල්වා මහතාටත්, තමන්ට නිරන්තරයෙන් උපකාර කළ LOLC ආයතනයේ අධිපතිව සිටි රාජානානායක්කාර මහතාටත්, පුණ්‍යකාන්ති ද සිල්වා මැතිණියට, ඒ වගේම ගීතා ශ්‍රී නිශ්ශංක මැතිණිය ඇතුළු සැමට නිර්වාණ අවබෝධය පිණිස මේ පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම තමන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කළ වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩවිසූ අමරපුර මහනිකායේ මහානායක අතිපූජ්‍ය හීනටියන ධම්මාලෝකතිස්ස මහානාහිමිපාණන් වහන්සේට, මහාචාර්ය වැල්ලවත්තේ ආනන්ද නාහිමිපාණන් වහන්සේට, මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන්ට, ඒ වගේම දවුල් දෙන ඥානිස්සර මහානායක මාහිමිපාණන්ට, අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක මාහිමිපාණන්ට සහ අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම දැනට රෝගීව වැඩ වාසය කරන අමරපුර අඹගහපිටිය පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය හීනටියන නන්දතිස්ස නායක මාහිමිපාණන් වහන්සේට සහ ධර්මදේශනාව සිදු කර දුන් දේශකයන්න් වහන්සේටත් සියලු ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්න. මේ සියලුම යහපත් අරමුණු පරමාර්ථ පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්ම අසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක්. එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා. රෝගීව පසු වෙන අතිපූජනීය හීනටියන නන්දතිස්ස නායක ස්වාමින් වහන්සේටත්, රෝගීව වැඩ සිටින අමරපුර අඹගහපිටිය පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය හීනටියන නන්දතිස්ස නායක ස්වාමින් වහන්සේටත්, ඒ වගේම මාතික මාතා මෑණියන් වහන්සේ ඇතුළු සෑම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මීට වසර 12කට ඉහතදී මේ පරලෝ යන්නට යෙදුණු එච් මර්වින් සිල්වා මහත්මයා, ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලෝ ගිය ආදරණීය මව්පියන් HCF ගුණරත්න ඒ දෙමව්පියන්, ඒ වගේම HA සිල්වා දෙමව්පියන් ඇතුළු
මේ නම් සඳහන් කළ සහෝදර ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාත් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද අපගේ ආශිර්වාදයෙන්ද වයෝවෘද්ධව සිටින මාතික මාතා මෑණියන් වහන්සේටත් ඒ වගේම රෝගීව සිටින හිණටියන නන්දතිස්ස මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් මේ ලෝක වශයෙන් නිදුක් බව නිරෝගී භාවය චිරජීවනයේ සලසේවා. ආයුරාෝග්‍ය සම්පත් වර්ධනයේ වේවා. සුවසේ පාරමී ගුණ දහම් සපුරා ගන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම මාතික මාතා මෑණියන් වහන්සේ ඇතුළු හැම දෙනාටම අවශ්‍ය කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය වර්ධනයේ වේවා. ඒ බඳු ගුණ දහම් වඩමින් Tamanටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධං शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि शरणं